හරි උදෑසනක් මම දන්නේ නැහැ වා මේ වීඩියෝ එක බලන්නේ හවසද රෑද කියලා. හැබැයි මට මේ වෙලාවේ උදෑසනේ ඉන්න ඔබට සුබ උදෑසනක්. රයිට්. අපි එහෙනම් අද කතා කරන්න යන්නේ කේස් 10. හරි. ඔයගොල්ලෝ මේ වෙනකොට මේක ඉගෙනගෙන ඇති. මම අද පොඩ්ඩක් ඒ ගැන ඔබට සරලව සිංහලෙන් පැහැදිලි කිරීමක් කරන්න. මම මේක ඔයාට කියලා දෙන්නේ ඔයාට හම්බ වෙලා තියෙන ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක බේස් කරගෙන. හරිද? ඒකින්ද ඒ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක print out එකක් කරන් තියෙනවා නම් ඒ print out එක අතට ගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ soft copy එක තියෙනවා නම් ඒක අතට ගන්න. අපි ඒක බලාගෙන මේ ගැන කතා කරමු. හරි? පළවෙනි එකේ හරි. දෙවෙනි එක learning outcomes, තුන්වෙනි එක introduction, right? Events after the reporting period. Events after the reporting period. සිංහලෙන් කිව්වොත් වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. මම ඔයාලට දැන් මේකේ ඔය අරමුණු ඔය හැමදේම තේරුම් ගන්න මුලින්ම මොකද්ද මේ events after the reporting period එක ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. Events after the reporting period වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් කියන්නේ මොකක්ද කියලා ඔළුවට ගන්න නැතුව අර මේව කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒකින්ද මම මුලින්ම ඒක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ලබා දෙන්නම්. හරිද? දැන් සාමාන්‍යයෙන් අපේ ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදය අපි සාමාන්‍යයෙන් මූල්‍ය ප්‍රකාශන හදන්නේ වර්ෂයකට වරක්නේ. ගොඩක් ආයතනවල ගිණුම් වර්ෂය පටන් ගන්නේ 4/1 පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ 3/31 ඉවර වෙනවා. හරිද? ඔන්න ඕක තමයි ගිණුම් වර්ෂය. ඉතින් මේකට තමයි අපි රිපෝටින් පීරියඩ් එක කියන්නේ. මෙන්න මේක තමයි රිපෝටින් පීරියඩ් එක. අපි වාර්තා කරන කාලච්ඡේදය මේක. හැබැයි අපිට වාර්තා කරන කාලච්ඡේදයේ අන්තිම දිනේම මේකේ මූල්‍ය ප්‍රකාශන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ඉදිරිපත් කරන්න බෑ. අපි දෙයියෝ නෙමෙයිනේ. මේවා හදන්න ඕනේ. මේ අවුරුද්දේම ගනුදෙනුත් වල තිබ්බ ගනුදෙනු හා සිදුවීම් වල තොරතුරු ටික එක්කාසු කරගෙන මූල්‍ය ප්‍රකාශන හදන්න ඕනේ. සාමාන්‍යයෙන් මාස ගාණක් යනවා. දැන් මේ ජූලි මාසේ සමහර වෙලාවට සමහර කම්පැනිස් වල accounts department එකේ කට්ටිය මේ වෙනකොට පස්ස උඩ දාගෙන මේ account set එක හදනවා ඇති. හරි? right. එතකොට වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් events after the balance sheet date එහෙම නැත්නම් events after the reporting period කියන්නේ මෙන්න මේ දිනෙන් පස්සේ සිදුවෙච්ච සිදුවීම්. හරිද? කවද වෙනකන් සිදුවෙච්ච සිදුවීම්ද? මෙදා ඉඳන් අවුරුදු 5ක් 6ක් යනකම් වෙච්ච සිදුවීම්ද? නෑ. මෙන්න මේ දිනයට වෙනකන්. මෙන්න මේ දිනයට වෙනකන්. ඒ කියන්නේ දැන් මූල්‍ය ප්‍රකාශන හදලා ඕවා ඔඩිට් කරලා ඔක්කොම කරලා ඉවර වෙලා ඕක අප්‍රූව් කරනවානේ. නේද? ඕක ඕතරයිස් කරනවානේ නිකුත් කිරීම සඳහා authorize for issue අන්න ඒ අනුමැතිය ලබා දෙන නැත්නම් approve කරන දවස වෙනකම් සිදුවීම් තමයි events after the reporting period කියලා කියන්නේ. right. මෙතෙන්ට කියනවා වචනයක් අපි බැලුවොත් the date financial statements are authorized for issue. Date financial statements are authorized for issue. හරි සාමාන්‍යයෙන් අපි මේ the date financial statement authorized for issue කියන දවස විදියට ගන්නේ අධ්‍යක්ෂකවරු මේ මූල්‍ය ප්‍රකාශන වල අත්සන් කරපු දිනය. අන්තිමට ඒගොල්ලෝ තමයි අත්සන් කරන්නේ. මේක ඔක්කොම කම්ප්ලීටඩ් නම් ඒගොල්ලෝ අත්සන් කරලා අවසර දෙනවා මේ මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා. අන්න ඒ අත්සන දාපු දිනය තමයි the date financial statements are authorized for issue කියලා අපි ගන්නෙ. එතකොට ඒගොල්ලෝ ඒ අනුමැතිය ලබා දෙන දවසත් අපේ රිපෝටින් පීරියඩ් එක අවසාන දවසත් අතර කාල පරිච්ඡේදයේ සිදුවන සිදුවීම් වලට තමයි අපි කියන්නේ events after the reporting period කියලා. හරිද? මෙන්න මේ කාලේ
මෙන්න මේ කාලේ සිදුවෙන සිදුවීම් වලට තමයි අපි කියන්නේ event after the reporting period. හරිද? මෙතනින් එහා දෙයක් වුණොත් මොකද? මෙතනින් එහා ඒ කියන්නේ මේගොල්ලෝ අධ්‍යක්ෂකවරු අනුමැතිය දීලා අත්සන් කරා. ඊට පස්සේ දෙයක් සිදු වුණොත් ඒවා events after the reporting period නෙමෙයිද? ඒවා වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් නෙමෙයිද? ඒවත් වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිදුවීම් තමයි. නමුත් අපිට ඒවා adjust කරන්නවත් ඒවා disclose කරන්නවත් විදිහක් නැහැ. මොකද මේගොල්ලෝ අත්සන් කරායින් පස්සේ අපිට බෑ ඒවා වෙනස් කරන්න. නේද? අත්සන් කරායින් පස්සේ කාටවත් මොකුත් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ දවස් දෙක තුනකට පස්සේ ඕක පබ්ලිෂ් කරනවත් එක්ක. එතකොට අපිට වෙනස් කරන්නවත් මොනවා හරි දෙයක් ගැන ඩිස්ක්ලෝස් කරන්නවත් බෑ. එහෙම දෙයක් කරනවා නම් ඊළඟ අවුරුද්දේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල තමයි ඒක කරන්න වෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? මෙන්න මේ ඩේට්ස් දෙක අතරතුර කාලයේ සිදුවෙන සිදුවීම් ගැන තමයි මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකෙන් කතා කරන්නේ. හරිද? මෙතනින් එහා පැත්තේවත් සිදුවෙච්ච දේවල් මේ ස්ටෑන්ඩඩ් එකේ ස්කෝප් එකට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලි? හරි. right. උදාහරණ දෙක තුනකුත් කියන්නම්කෝ. හිතන්න දැන් මේ අවුරුද්දේ මෙන්න මේ කාලේ ෆැක්ටරි එකේ ගින්නක් ඇති වෙලා ඔයාගේ ස්ටොක් එක විනාශ වුණා. ඔයාගේ මැෂිනරීස් විනාශ වුණා. අන්න events after the reporting period. හරි. හිතන්න ඔයාගේ මෙන්න මෙදාට හිටිය ඔයාගේ ණය ගැතියෙක්. ඩෙටෝ කෙනෙක් හිටියා රුපියල් ලක්ෂ 5ක් වටිනා. මෙන්න මෙදා ආරංචියක් එනවා මේ මිනිස්සයා බුන්වත් වෙලා කියලා බැංක්‍රප්ට් වෙලා. අන්න events after the reporting period. හරි. මෙන්න මේ කාලේ වා ආසාවෙන් තියාගත්තු වත්කමක්. හරි. මෙන්න මේ දවස්වල මෙන්න මේ හිතන්න 2021 4:30 ඔයාට ආරංචියක් එනවා ඒකේ මාකට් වැලියු එක ඔන්න 150කින් අඩු වෙලා කියලා. events after the reporting period, right? ඕවා තමයි උදාහරණ. හරි. අපි දැන් යන් ආයෙ වාගේ අර ස්ලයිඩ් එකට මුලින්ම තිබ්බේ අර objectives කියලා. මම හිතන්නේ තුන් introduction තිබ්බේ. right. LKS 10 standard prescribed ඒ කියන්නේ ඒගොල්ලෝ නිර්දේශ කරනවා මෙන්න මේවා මොනවාද? පළවෙනි එක when an entity should adjust its financial statements for events after the reporting period. මෙන්න මේ events after the reporting period ඔයාගේ financial statements වල adjust කරන්න ඕන අවස්ථාව. කොයි අවස්ථාවේද මෙන්න මේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් ගලපන්නේ කියන එක මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකෙන් ඔයාලට ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. හරි? පහදලා දෙනවා. හරි? නියම කරනවා. හරි? events after the reporting period කොයි වෙලාවේද අපි ගලපන්න ඕනේ කුමන අවස්ථාවේද? ඊළඟට දෙවැනි එක the disclosures that an entity should give about the date when the financial statements were authorized for issue and about events after the reporting period. ඒ කියන්නේ මොනවාද ඔයා කරන්න ඕන අනාවරණයන් කාරණා දෙකක් ගැන. එකක් events after the මේ authorized for issue date authorized for issue මෙන්න මේ ඩේට් එක ගැන සඳහනක් වා කරන්න ඕනේ. කවද්ද අධ්‍යක්ෂකවරු මේවට අනුමැතිය දුන්නේ මේ මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා. හරි? ඒක සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ events after the reporting period එක ගැන සුදුසු disclosures කරන්න ඕනේ. ඒ disclosures කරන්න ඕනේ කියලා නියම කරනවා. ඒ වගේම ඒ සඳහා මඟ පෙන්වීමක් කරනවා මේ ස්ටෑන්ඩඩ් එකේ. ඒක තමයි ඔය දෙවෙනි කාරණාව. හරි? ඔයාට ඕනනම් චුට්ටක් සිංහලෙන් ලියා ගන්න. දැන් අත්‍තරම් මේ කොරෝනා වල දැන් හැම ළමයෙක්ම කියනවා මේ අනේ මේ කොරෝනා හින්දා අපිට ඉගෙන ගන්න බැරි වුණා. අපේ අධ්‍යාපනයේ මිස් වුණා. නේද? හැබැයි මම මේකේ හොඳ පැතිත් සමහර වෙලාවට දකින්නවා. දැන් බලන්න ඉස්සර නම් අපි ටියුෂන් ක්ලාස් එකකට ගියොත් නැත්නම් ලෙක්චර් එකකට ගියොත් ඒ ලෙක්චරර් කියන ටික අහන් හිටියා. එච්චරයිනේ. ආයෙ ඕක අහගන්න කෙනෙකුත් නැහැ. නේද? දැනගන්න විදිහකුත් නැහැ. ලෙක්චර් එකේ අහන් හිටියේ නැත්නම් ඒක සදා සොත්ති තමයි. කවදාකවත් ඒක අහන්න වෙන්නේ නැහැ.
අඩුම තරමේ ලෙක්චර් එකේ හිටියත් අන්තිම පේළිය වගේ ඉඳලා අර මනුස්සයා කියන ඒවා ඇහුන්නේ නැත්තම් එයා බෝඩ් එකේ ලියන ඒවා ටික පෙවුන්නේ නැත්තම් ඒත් සෝරි තමයි. ආයෙ අහගන්න විදියකුත් නැහැ බලන්න විදියකුත් නැහැ. දැන් මේ වෙයිදී නම් ඔයාට උගන්නන ඒවා දෙතුන් පාර බලන්න පුළුවන්. මොනා හරි ඇහුන්නේ නැත්තම් ආයෙ පස්සට ගිහිල්ලා ආයෙ දාලා බලන්න පුළුවන් නේ. කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඉගෙන ගන්න ළමයෙක්ට මං හිතන්නේ මේක හොඳ කාලයක්. ඉස්සර යන්න ඕනේ ටියුෂන් ක්ලාසස් වලට යන්න ඕනේ යුනිවර්සිටිස් යන්න ඕනේ නේද? ඒවට යන්න එන්න ඕනේ. ඇඳුම් අයන් කරන්න ඕනේ. බස් වල තෙරපි යන්න ඕනේ. දැන් මේ කිසි දෙයක් නැහැ. ගෙදර ඇඳ උඩට වෙලා ලස්සනට ෆෝන් එකේ දාගෙන ඕක බලන් ඉන්න විතරයි තියෙන්නේ නේද? ඇත්තටම කියනවා නම් ඉගෙන ගන්න ළමයෙක්ට මේ කාලේ වරදක් නැහැ මං කියන්නේ. සමහරු කියනවා නේ අපිට ඉගෙන ගන්න බැරි වුණා. සමහරුන්ට ඇත්තට මේක ආශිර්වාදයක් නේද? ඒගොල්ලන්ට ගෙදර ඉන්න ගමන් ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. මම නම් හිතන්නේ එහෙම. අපි හැමදේම ළමයි පොසිටිව් විදියට බලන්න ඕනේ. මේ පෙරළුණු පිට හොඳයි කියලා හිතන්න ඕනේ. මම හිතන්නේ මේ කොරෝනා අඳ නැහැ. නමුත් ඒ තුලින් සිදු වෙච්ච පරිසර විපර්යාසය අපිට වෙච්ච තර්ජනයක් විදියට ගන්න හොඳ නැහැ. අපි ඒක අවස්ථාවක් කරගන්න ඕනේ. ඒකේ හොඳ දේවල් ටික අපි අපේ ජීවිත වලට කොහා ගන්න ඕනේ. ඒකේ හොඳ දේවල් වලින් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. පැහැදිලිද? right. ඒකින්ද මේ කොරෝනා වල තියෙන හොඳ දේවල් දැන් ඔබට ටිකෙන් ටික ලං වෙනවා. ඒවයින් උපරිම ප්‍රයෝජන ගන්න. කොරෝනා වලින් නැති වෙච්ච දේවල් ගැන නොතැවී ඉන්න. තැවි ඉන්න එපා. සමහරු මන් දකිනවා දැන් කොරෝනා ඇවිල්ලා අවුරුදු ගාණක් වෙනවා. තාම ඒව ගැන තැවි තමුන්ගේ ජීවිතේ කඩා වැටෙන්න සලස්වනවා. right. එහෙමනම් කරන්න එපා ළමයි. හරි. ඔන්න දැන් කොරෝනා හින්දා ඔයාලට වීඩියෝස් බලන්න පුළුවන්. වීඩියෝස් වලින් ඉගෙන ගන්න පුළුවන්. ඒක ඔයාලට වටිනවා. ඒක ආයුධයක් කරගන්න. හොඳට එක්සෑම් ටික කරගන්න බලන්න. right. ඊළඟට අපි දෙවෙනි එකත් කතා කරා. A B දෙකම කරා. ඇත්තටම කියනවා නම් මේ ස්ටෑන්ඩඩ් එකේ තව අරමුණක් තියෙනවා. තව ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. ඒක මේකේ දාලා නැහැ. මම ඔයාලට නිකන් කියන්නම්. මේ ස්ටෑන්ඩඩ් එකේ තව දුරටත් කතා කරනවා මේ going concern එක ගැන. going concern. going concern. සිංහලෙන් කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියලා. අඛණ්ඩ පැවැත්ම. හරි. ඕකේ තුන්වෙනි ඔබ්ජෙක්ටිව් එක තමයි මේ ස්ටෑන්ඩඩ් එකේ තුන්වෙනි ඔබ්ජෙක්ටිව් එක තමයි මේ ස්ලයිඩ් එකේ දීලා නැහැ. කොයි වෙලාවක හරි මේ events after the reporting period මේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ සිදුවීමක් නිසා ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මට හානියක් වෙලා තියෙනවා නම් ඔයාගේ financial statement හදද්දී going concern කියන උපකල්පනය නැතුව going concern එක පදනම් කරගන්නේ නැතුව financial statements හදන්න ඕනේ කියලා කියනවා. right. මේක පැහැදිලි කරනවා අපි ඔය ස්ටෑන්ඩඩ් එකේ අගභාගයේ. මම දැනට ඔයාලට කිව්වේ මේක ඔබ්ජෙක්ටිව්ස් තුනක් තියෙනවා. ඒ තුන තමයි මම ඔයාලට නිකන් කිව්වේ. ඊළඟට නිර්වචනය events after the reporting period are those events favorable or unfavorable that occur between the end of the reporting period and the date when the financial statements are authorized for issue. හරි නේද? මෙන්න මේ දවස් දෙක අතර වෙච්ච ව්‍යාපාරයට වාසිදායක හෝ අවාසිදායක සිදුවීම් favorable or unfavorable events වලට අපි කියනවා events after the reporting period කියලා. හරි. ඒක තේරුණා නේද? එයා කිව්වේ ව්‍යාපාරයේ වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දිනක් මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා අනුමැතිය ලබා දෙන දිනක් අතර කාල පරිච්ඡේදයේ සිදුවෙන ව්‍යාපාරයට වාසිදායක හෝ අවාසිදායක සිදුවීම් වලට අපි කියනවා events after the reporting period කියලා. ඔන්න සුද්ධ සිංහලෙන්ම කිව්වා. හරිද? දැන් සමහර වෙලාවට ළමයි දැන් මගේ කටින් ගොඩක් වෙලාවට පිට වෙන්නේ events after the reporting period කියලා. හරි. events after the reporting period. reporting period එකෙන් පස්සේ
events. සමහර කියනවා events after the reporting date කියලා. හරිනේ. අපි සාමාන්‍යයෙන් reporting date එක කියලා කියන්නේ මේ reporting period එකේ අවසාන දවසට. දැන් මේ period එක ගත්තොත් මේකේ reporting date එක වෙන්නේ 2021 3:31. හරි. ඕකට අපි මෙහෙමත් කියනවා balance sheet date එක කියලාත් කියනවා. මොකද ඉස්සර දැන් ඕගොල්ලෝ හදනවානේ financial statements වල statement of financial position කියලා එකක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ඕගොල්ලෝ ඒ level වලට හැදුවේ. ඕකට අපි ඉස්සර අපේ කාලේ කිව්වේ ශේෂ පත්‍රය. balance sheet කියලා කිව්වේ. හරිද? එතකොට මේ balance sheet date එක කියන්නේ මෙන්න මේ අවසාන දවස. reporting period එකේ අවසාන දවස. ඒකින්ද සමහරු මේකට කියනවා balance sheet date එක කියලා. balance sheet date එක කියලා කියනවා. reporting date එක කියලාත් කියනවා. එතකොට මෙන්න මේ events වලට සමහරු කියනවා events after the reporting date කියලා. events after the balance sheet date කියලාත් කියනවා. හරි? ඔය නම් තුනෙන්ම කියන්නේ එකම දෙයක් ගැන. events after the reporting period, events after the reporting date, events after the balance sheet date මොකක් කිව්වත් ඒගොල්ලන් අදහස් කරන්නේ ඔය දැන් අපි කතා කරපු events ටික ගැන තමයි. ඊළඟට date authorized for issue. මෙන්න මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් තමයි තියෙන්නේ. හරිද? The management authorizing the financial statement for issue will vary depending upon the management structure, statutory requirements, and procedures followed in preparing finalizing the financial statement. Right? ඒ කියන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය වෙනස් වෙනවලු. මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනය වෙනස් වෙනවලු. මෙන්න මේ කියන කාරණා පදනම්ව. එකක් තමයි the management structure. කළමනාකරන ව්‍යුහය. අනිත් එක statute requirements. ඒ කියන්නේ නීතිමය ප්‍රතිපාදන මත කෙරෙන ඉල්ලීම් මගින්. නීතිමය ඉල්ලීම් මගින්. ඊළඟට procedures followed in preparing finalizing the financial statements. ආයතනය මූල්‍ය ප්‍රකාශන අනුමත කරවා ගැනීම සඳහා මේ ක්‍රියාත්මක කරන පටිපාටි ක්‍රියාමාර්ග අනුව මෙන්න මේ දිනය එක එක විදිහට වෙනස් වෙනවලු. හරි. ඔන්න ඕක පැහැදිලි කරන්න ඕගොල්ලන්ගේ ලෙක්චර් දීලා තියෙනවා එක්සැම්පල් දෙකක් දීලා තියෙනවා. අපි ඒව බලමු. හරිද? right. හැබැයි මම ඔයාලට කියන්න ඕනේ මේ එක්සැම්පල්ස් දෙක ගන්න කලින් හැම වෙලේම බලන්න ඔළුවේ තියාගන්න ඩිරෙක්ටර්ස්ලා එහෙම නැත්නම් ඩිරෙක්ටර්ස්ලා එහෙම නැත්නම් non executive membersලා ඉන්න බෝඩ් එකක් මේක approve කරන දිනය තමයි ගන්න ඕනේ. as the date financial statements are authorized for issue කියලා. හරිද? මොනා කරන දිනයද? මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අවසර ලබා දෙන අනුමැතිය ලබා දෙන දිනය. සමහර වෙලාවට ඒගොල්ලෝ ඒකට සයින් එකක් දානවා. එතකොට අපි සිග්නේචර් එක දාපු දිනය ගන්න. හරිද? කවුරු සිග්නේචර් එක දාපු දිනයද? ව්‍යාපාරයේ accountant සිග්නේචර් එක දාපු දිනයද? මැනේජර් සිග්නේචර් එක දාපු දිනයද? නෑ. එක්ක ඩිරෙක්ටර්ස්ලා එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එක වගේ වෙන බෝඩ් එකක් non executive members ලගෙන් හැදිච්ච. හරිද? right. අපි එතකොට පළවෙනි කාරණේ සලකලා බලමු. ඒකේ තියෙනවා what is the authorized date of financial statement. ඒකේ තියෙනවා the management of an entity completes the draft financial statement for the year 31st December 2001 on 28 February 2002. ව්‍යාපාරය මූල 2001 දෙසැම්බර් 31 අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 2002 පෙබරවාරි 28 වෙනිදා හදලා ඉවර කරාලු. හරිද? on 18th March 2002 the board of directors reviews the financial statements and authorizes them for issue. right. කවද්ද ඩිරෙක්ටර් බෝඩ් එක මේක රිවිව් කරලා authorize කරේ මාර්තු 18. එහෙනම් මේ ඩේට් එක වෙන්න ඕනේ. අපි ගන්න ඩේට් එක වෙන්න ඕනේ කවද්ද?
මාර්තු 18 ආයි වෙන කිසිම කතාවක් නැහැ. ඩිරෙක්ට් බෝඩ් එක ඕතරයිස් කරපු දිනය මාර්තු 18. පැහැදිලි පිළිතුර බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් මේක අනුමත කරපු දිනය කවද්ද? එදා තමයි අපි ගන්න ඕනේ. මේ උදාහරණය නම් ගන්න ඕනේ 18 March 2002. හරිද? අපි ඊටු ටිකත් කියවමු. The entity announces its profit and selected other financial information on 19th March 2002. The financial statements are made available to shareholders and others 1st April 2002. The shareholders approve the financial statements at their annual meeting on 15th May 2002 and the approved financial statements are then filed with regulatory body on 17th May 2002. ඊට පස්සේ දින ටිකක් දීලා තියෙනවානේ. අපිට කියනවා මෙන්න මෙදා 18th March board of directors ලා approve කරාලු. හරි? approved by board of directors. ඊට පස්සේ ආයෙ කියනවා May 15 වෙනිදා approve කරාලු shareholders ලා. approved by shareholders. ඊළඟට May 17 මේක සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ෆයිල් කරාලු. ඒක තමයි අපේ කම්පැනිස් වලට තියෙන රෙගියුලේටරි බොඩි එක. නේද? ඒගොල්ලන්ට දුන්නලු. 17th March මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ටික ෆයිල් කරාලු. එතකොට මෙන්න මේ දවස් තුනෙන් අපි අපේ events after the balance sheet date අපේ period එක සලකා බලද්දී events after the balance sheet date events after the reporting period මේ period එක අවසාන දවස විදියට ගන්න මේකද මම ඔබට පැහැදිලිව කිව්වා board of directors ලා මේක නිකුත් කිරීම සඳහා අනුමත කරපු දිනය තමයි ගන්න කියලා. හරිද? අනිත් ඒවා වැඩක් නැහැ. shareholders ලා approve කරන දවස ඔයාලට වැඩක් නැහැ. shareholders ලාට මේක යවපු දවස ඔයාලට වැඩක් නැහැ. මේක ෆයිල් කරපු දවස ඔයාලට වැඩක් නැහැ. පැහැදිලිද? මෙතනින් ඔයාගේ පීරියඩ් එක ඉවරයි. හරි? මීට පස්සේ මෙදායින් පස්සේ සිදුවන කිසිම ඉවෙන්ට් එකක් ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල ඇඩ්ජස්ට් කරන්නෙත් නැහැ, ඩිස්ක්ලෝස් කරන්නෙත් නැහැ. මොකද මෙතනින් එහාට ඔයාට බෑ ඇකවුන්ටන්ට් බෑ ඒක මොකුත් අකුරක්වත් වෙනස් කරන්න. මේවා දෙනවා සමහර වෙලාවට ප්‍රශ්න වලදී ඔයාව රවට්ටන්න. ඔයා රවටෙන්න එපා. ඒකත් හරි. ඊළඟට තව එකක් තියෙනවා situation 2. Submission of the financial statements to a supervisory board for their approval. වරහන් ඇතුළේ තියෙනවා made upon solely of non-executives. executive members ලා මේකේ ඉන්න බෑ. ඒ කියන්නේ ව්‍යාපාරයේ සේවකයෙක් මෙන්න මේ බෝඩ් එකේ ඉන්න බෑ. ව්‍යාපාරයේ සේවකයෝ නොවන කට්ටියගෙන් සෑදිච්ච බෝඩ් එකක් විය යුතුයි මේ බෝඩ් එක. මම ඔයාලට කිව්වනේ එක්ක board of directors ලා නැත්තම් මේ වගේ non-executive members ලාගෙන් හැදිච්ච ස්වාධීන බෝඩ් එකක් අනුමත කරපු දිනය. right. ඔන්න බලන්න මේ situation එක. On 18th March 2002 the management of an entity authorized financial statements for issue to its supervisory board. board of directors ලා මෙතන සම්බන්ධ වෙලාම නැහැ. management එක මේක දාලා තියෙනවා supervisory board එකකට. කවද්ද? මාර්තු 18. ඊට පස්සේ the supervisory board is made up solely of non-executives and may include representatives of employees and other outside interest. right. ඒක තනිකර non-executive members ලා ඉන්නේ. හරි. ඒකේ දැන් සමහර වෙලාවට ඔය committees වල ඉන්නවා employee unions වල කට්ටිය නේ. employees ලව නියෝජනය කරමින් එක්කෙනෙක් දෙන්නෙක් කොතන ඉන්න පුළුවන්. ඒගොල්ලෝ අපි executive මේ ව්‍යාපාරයේ ඉන්න executive members ලා හැටියට ගන්න නැහැ. සාමාන්‍ය සුළු මේ පල්ලෙහා සේවක පන්තියේ කවුරු හරි තමයි member කෙනෙක් විදිහට ගන්නෙ. ව්‍යාපාරයේ කළමනාකාරීත්වයට සම්බන්ධ වෙන කෙනෙක්ව ගන්න. හරි. එච්චර දුරට නම් ඒව බලන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. The supervisory board approves the financial statements on 26 March 2002.
the financial statements are made available to shareholders and others 1st April 2002. The shareholders approved the financial statements at their annual meeting on 15th May 2002. Right. මේකෙත් තියෙනවා දින තුනක්. ඔයා කියන්න බලන්න උත්තරේ. ඔන්න දැන් මේකේ reporting period එක ඉවර වුණා. අපි හිතමු 2021 12:31 කියලා. ඊට පස්සේ මෙන්න මෙදා මාර්තු 18 මේගොල්ලෝ මොකද කළේ? මැනේජ්මන්ට් එක මේක දැම්ම සුපර්වයිසරි බෝඩ් එකකට යොමු කරා. සුපර්වයිසරි බෝඩ් එකකට දැම්මා. ඊළඟට මාර්තු 26 මේ සුපර්වයිසරි බෝඩ් එක මේක අප්‍රූව් කරා. approved by supervisory committee. ඊට පස්සේ මේ දින ටික හරිය අප්‍රේල් 1 shareholders ලට දැම්මා. shareholders ලා මේක approve කරා 15th May. approved by shareholders. ඊට පස්සේ 17 වෙනිදා මේක ෆයිල් උත් කරාලු. දැන් මේ දිනවලින් ඔයාගේ අර reporting events after the reporting period ඒ events ටික අපි සලකා බලන කාලය අවසාන වෙන දිනේ විදිහට කවද්ද ගන්නෙ? මේ අපි කතා කරන period එකේ අවසාන දිනේ විදිහට අපි ගන්නෙ මේ මැනේජ්මන්ට් එකෙන් මේ සුපර්වයිසරි කමිටි එකට දාපු දවසද? එහෙම නැත්නම් මේ සුපර්වයිසරි කමිටි එක මේක සුපර්වයිසරි බෝඩ් එක මේක අප්‍රූව් කරපු දවසද? එහෙම නැත්නම් මේක ෂෙයා හෝල්ඩර්ස්ලා අප්‍රූව් කරපු දවසද? මේකත් නෙමෙයි මම ඔබට කිව්ව විදිහට මෙන්න මේක තමයි. non executive members ලගෙන් සැදිච්ච බෝඩ් එක අනුමත කරපු දිනය තමයි අපි මේක මේ ඔයාගේ reporting period එකේ අර events after the reporting period වල events වෙන අන්තිම දවස විදිහට අපි මේක ගණන් ගන්නෙ. හරි? right. ඊළඟට අපි යනවා මම හිතනවා ආට ඒක පැහැදිලි ඇති කියලා. හරි? මේ දැන් ඔයගොල්ලන්ට මේක බලද්දි මොනවා හරි අප්සෙට් එකක් තිබ්බොත් මේ කමෙන්ට් එකක් දාන්න. මම සමහර වෙලාවට ඔය කමෙන්ට්ස් බලනවා හැමදාම නෙමෙයි ඉඳලා බැලෙනවා. එතකොට මම දැක්කොත් මම ඔයාට ඒ උත්තරේ දෙන්නම්. හරි? right. ඊළඟට events after the reporting period. right. ඒ events after the reporting period මම ඔයාට ඒක පැහැදිලි කරලා තියෙනවා මෙතෙන්දී. ඒකින්ද නැවතත් පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔය ස්ලයිඩ් එකේ තියෙන එක මම ඔයාට කියලා දුන්නා. මෙන්න මේ events after the reporting period මෙන්න මේ period එකේ මෙන්න මේ දවස් ටිකේ සිදුවන ටික තමයි අපි events after the reporting period කියලා ගන්නෙ. මේ events after the reporting period මෙන්න මේ events after the reporting period මෙන්න මේ events ටික ආය කොටස් දෙකකට adjusting events and non adjusting events මොනවාද ඒ ඔන්න ඔය දෙක තමයි මේකේ තියෙන හරය මෙන්න මේක තමයි exam එකේදී උනත් මම හිතන්නේ ඔයගොල්ලන්ගෙනොත් වැඩියෙන්ම ටෙස්ට් වෙන්නේ right බලමු අපි මේ adjusting events කියන්නේ මොනවාද non adjusting events කියන්නේ මොනවාද කියලා right ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා මොනවාද මේ adjusting events කියන්නේ කියලා. adjusting events
adjusting events after the reporting period on එක definition එක තියෙනවා those that provide evidence of conditions that existed at the end of the reporting period ये මොකක්ද කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි ළමයි මෙන්න මේ reporting period එකේ අවසාන දිනයට පැවති තත්වයක් දැන් මේක නම් මේ reporting period එක ඉවර වෙන්නේ 2021 3:31 මෙන්න මේ 2021 3:31 පැවති තත්වයක් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් නම් මේ කාල පරිච්ඡේදය ඇතුළත සිදු වුණේ ඒක අපි ගන්නවා adjusting event එකක් විදිහට right ආයෙවා මේක කියවලා බලන්න ඒක නේද කියන්නේ කියලා those that provide evidence සාක්ෂි සපයන සිදුවීමක් of conditions that existed at the end of the reporting period reporting period එකේ අවසාන දිනට පැවති තත්වයක් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් නම් මෙදා වෙලා තියෙන්නේ ඒක අපි ගන්නවා adjusting event එකක් විදිහට. ඇයි මේවට adjusting event කියන්නේ? මේ දේවල් අපි මේ financial statements වල adjust කරන්න ඕනේ. right? අපි මේ financial statements වල මේ ගනුදෙනුවේ බලපෑම මේ reflect පෙන්නුම් කරන්න ඕනේ. පැහැදිලිද? right. මම නිකන් උදාහරණයක් ගන්නම්. ඔන්න මම උදාහරණයක් ගන්නවා. උදාහරණයක් ගමු. ඔළුවට එන්නෙත් නෑ එකපාරට උදාහරණ. මේක පැහැදිලි කරන්න මුලින්ම ඔයාලට සරල උදාහරණයක් ගන්න ඕනේ. අපි හිතමු මෙහෙම එකක් ඔයා මැෂින් එකක් පර්චේස් කරා 2021 3 වෙනි මාස එක. ඒ කියන්නේ මේ රිපෝටින් පීරියඩ් එක ඇතුලේ ඉවර වෙන්න මාසයකටත් කලින්. ඔයා මැෂින් එකක් ගත්තා. ගත්තේ ඔයාගේ යාළුවෙක්ගෙන් ගත්තේ. ගත්තට තාම සල්ලි ගෙව්වෙත් නෑ. ඔන්න ඔයා මිනිහගෙන් කතා කරලා අහනවා ගන්න දවසේ මචං මැෂින් එක කීයද? කියන උඹ ගණන්කෝ පස්සේ බලාගමු අර කියනවා. ඔන්න ඊට පස්සේ මේ ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවර වෙද්දිත් ඔයා කතා කරලා අහනවා මචං අරගේ ගාණ කීයද? ඔක පස්සේ බලමු කොස්ට් එක බැලුවෙත් නෑ. මම උඹට හිමීට කියන්නම්කෝ. මැෂින් එක හොඳද? වැඩද? පාවිච්චි කරනවද හොඳට? කියලා අහනවා. ඔන්න ඒත් ගාණ කියන්නේ නෑ. හරි. දැන් ඔයා හිතන ඔයාට දැන් මේ ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල ඔය මැෂිනරි එක ඇතුළත් කරන්න ඕනේනේ. එතකොට ඔයා හිතනවා මේ මැෂිනරි එක ලක්ෂ 5යි කියලා එස්ටිමේට් කරලා දානවා. ඔන්න ටික දවසකට පස්සේ එකපාරට එනවා ඉන්වොයිස් එක අර යාළුවා එවනවා මැෂින් එක 6,50,000යි කියලා. ඔන්න අද ඉන්වොයිස් එක ආවා. ඔන්න ඉවෙන්ට් එකක් සිදු වුණා. මැෂින් එක 6,50,000යි කියලා ඔයාට ඉන්වොයිස් එකක් ආවා. දැන් මොකද කරන්නේ? දැන් බලන්න මේ ඉවෙන්ට් එක සාක්ෂි සපයනවා නේද මෙන්න මෙදා පැවති තත්ත්වයක් පිළිබඳ. මෙදත් මේ මැෂින් එක අපි පර්චේස් කරලා නේද තිබ්බේ. මෙන්න මේ දවස් වෙද්දිත් මැෂින් එක අපි ගාව තිබ්බනේ. මෙන්න මේ දවස් වෙද්දිත් රිපෝටින් ඩේට් එකේ අවසාන දිනය වෙද්දිත් අපි ගාව තිබ්බ මැෂින් එකේ වටිනාකම පිළිබඳව සාක්ෂි සපයන සිදුවීමක් නේද මෙදා උනේ. අන්න එහෙනම් ඒක ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්. ඉතින් ඕක අපි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල ඇඩ්ජස්ට් කරන්න ඕනේද නැද්ද? ඔව් දැන් ලක්ෂ 5යි කියලා තියෙන්නේ. ඕක හදන්න ඕනේ 6,50,000යි කියලා. it should be adjusted. අන්න ඒකින්ද තමයි. ඒව ඇඩ්ජස්ට් කරන්න ඕන හින්දා තමයි අපි මේවට කියන්නේ adjusting events. හරිද? reporting period එකේ අවසාන දිනය පැවති තත්වයක් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් නම් it should be adjusted. ඒක adjust කරන්නම ඕනේ. ඒකයි අපි ඒවට කියන්නේ adjusting events කියලා. ඊළඟට අපි යනවා non adjusting events. කියවන්න බලන්න non adjusting events after the reporting period. Those that are indicative of conditions that arose after the reporting period. That arose after the reporting period. Reporting period එකෙන් පස්සේ ඇතිවෙච්ච දෙයක් ගැන පෙන්눔 කරනවා නම් හිතන්න මෙහෙම ඔයාගේ ෆැක්ටරි එකේ ගින්නක් ඇති වුණා 2021 5 වෙනි මාසේ 30 තමයි මේක උනේ. ඊට කලින් අපි ඔක්කොම මෙහෙම බලමු. ඔන්න ඔයාගේ ගිණුම් වර්ෂය ඉවර වුණා
2021 3.31 ඩිරෙක්ටර්ස්ලා මේක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් අප්‍රූව් කරා 2021 6 වෙනි මාසේ 30 ජූනි 30 හරිද එතකොට 2021 3.31 ඉඳන් 3.31 රෑ 12න් පස්සේ කියන්නේ 4.1 ඉඳන් 2021 6.30 වෙනකම් සිදුවීම් වලට අපි කියනවා events after the reporting period කියලා. හොඳයි. right. දැන් ඔන්න මෙන්න මෙදා 2021 4.30 ෆැක්ටරි එකේ ගින්නක් ඇති වෙලා වාගේ ස්ටොක් එක ගිනි ගත්තා. රුපියල් ලක්ෂ 5ක් වටිනා ස්ටොක් එකක් ගිනි ගත්තා. ඒක අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේද? බලන්න මුලින් මේ ඩෙෆිනිෂන් එකට වැටෙනවද කියලා. මේ ඩෙෆිනිෂන් එකෙන් කියන්නේ මෙන්න මේ සිදුවීම ඔයාගේ රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ සිදුවෙච්ච දෙයක් ගැනද කියන්නේ. ඔව්නේ රිපෝටින් පීරියඩ් එක ඉවර වුණා 2021 3.31. ගින්න හටගත්තේ කවද්ද 2021 4.30. ඔයාගේ රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ සිදුවෙච්ච දෙයක් නේද මේක? අන්න ඒක තමයි මෙන්න මේ දෙවනි එකෙන් කියන්නේ. ඒ කියන්නේ non adjusting events වලින් කියන්නේ those that are indicative of conditions that arose after the reporting period. reporting period එකෙන් පස්සේ ඇති වෙච්ච දෙයක්. ඉතින් reporting period එක දවසේ තිබ්බේ නෑනේ මේක. reporting period එකෙන් පස්සේ ඇති වෙච්ච දෙයක් නේද? අපි අර financial statements හදන්නේ මේ reporting period එකට පැවති තත්ත්වය 2021 3.31ට පැවති තත්ත්වය තමයි අපි financial statements වලින් පෙන්නන්නේ. හරි. එහෙනම් මේ දිනෙන් පස්සේ සිදුවෙච්ච ඒවා financial statements වල අපි adjust කරන්න ඕනද? කොහෙත්ම නැහැ. එහෙම adjust කරන්නේ නැති හින්දා තමයි අපි ඒවට කියන්නේ non adjusting events කියලා. පැහැදිලිද? right. ඊළඟට ළමයි මේවා ඇඩ්ජස්ට් කරන්නේ නැත්නම් මේවට මොකද්ද කරන්න ඕනේ? මේවට මොකද්ද කරන්න ඕනේ? එතෙන්දී අපි බෙදනවා මේ වගේ මැටීරියල් ඒවයි ඉම්මැටීරියල් ඒවයි. හරි. මැටීරියල් ඒවා කියන්නේ සිංහලෙන් මේකට කියන වචනේ තමයි ප්‍රමාණාත්මක. ඉම්මැටීරියල් කියන්නේ ප්‍රමාණාත්මක නොවන. මැටීරියල් කියන්නේ ඇත්තටම කියනවා නම් වඩා වැදගත් තොරතුරු. වඩා වැදගත් කියන්නේ ඒ තොරතුරු ඉදිරිපත් නොකිරීමෙන් හෝ යම් ඔයා හිතන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල යම් තොරතුරක් තියෙනවා. මොකක් හරි ෆිගර් එකක් තියෙනවා. ඒ තොරතුරු ඉදිරිපත් කරේ නැත්නම් එහෙම නැත්නම් වරද්දලා ඉදිරිපත් කරොත් ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් රිෆර් කරලා තීරණ ගන්න කට්ටියගේ තීරණයක් වෙනස් වෙනවා නම් අන්න ඒක අපි කියනවා ප්‍රමාණාත්මකයි කියලා. ඉතින් මේ මිනිස්සුන්ගේ තීරණ වෙනස් වෙන්නේ මේ කාරණාව වැදගත් හින්දානේ. වැදගත් කාරණාවක් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වලට දැම්මේ නැති වුනහම එහෙම නැත්නම් වැදගත් කාරණාවක් වැරදි විදියට වෙනස් කරලා දැම්මොත් මේ මිනිස්සුන්ගේ තීරණ වරදින්නේ. ඒ කියන්නේ වැදගත් ඒවා තමයි මැටීරියල් ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ. හරිද? මේ මැටීරියල් කියන එක ගැන කතා කරොත් නම් ටිකක් දුරට යන්න වෙනවා. අපි මේ වැදගත් කියලා මැටීරියල් කියලා කියන්නේ එක්ක ස්වභාවයෙන් මැටීරියල් වෙන්න ඕනේ in nature, otherwise it should be material in value. ඒ කියන්නේ ප්‍රමාණය amount එකෙන් මැටීරියල් වෙන්න ඕනේ. රුපියල් 2.50 3.50 ගනුදෙනුවක් නම් එච්චර වැදගත් නෑ. හැබැයි රුපියල් මිලියන 3ක 4ක ගනුදෙනුවක් නම් ඒක අපිට ගොඩාක් වැදගත් මැටීරියල්. ඒක තමයි අර ප්‍රමාණය. හරි. ස්වභාවයෙන් මැටීරියල් වෙනවා කියන්නේ සමහර තොරතුරු තියෙනවා, සමහර ගනුදෙනු තියෙනවා. ගාන කීය වුණත් රුපියල් මිලියනය වුණත් රුපියල් 100 වුණත් ගාන ඒ ගනුදෙනුව අපිට වැදගත්. උදාහරණයක් විදිහට ඩිරෙක්ටර් රෙමියුනරේෂන් එක. අධ්‍යක්ෂකවරුන්ගේ පඩිය, අධ්‍යක්ෂකවරුන්ගේ දීමනාව. ෂෙයා හෝල්ඩර්ස්ලා ගහගෙන ඉන්නේ. ඩිරෙක්ටර් බෝඩ් එක තමයි කම්පැනි එක ගෙනියන්නේ. ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් මුන් අපේ කම්පැනි එක කනවද? අපේ කම්පැනි එකෙන් පූරගෙන කනවද කියලා බලන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා ඇහැ ගහගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් වැදගත් ඒ තොරතුර. ඩිරෙක්ටර්ස් රෙමියුනරේෂන් එක. ඒකින්ද ඩිරෙක්ටර්ස් රෙමියුනරේෂන් එක ස්වභාවයෙන් වැදගත් තොරතුරක්. ඒක රුපියලක් වුණත් අපි වෙනම ඒක ඩිස්ක්ලෝස් කරන්න ඕනේ මැටීරියල් නේ. පැහැදිලිද? රයිට්. ඉතින් මේ non adjusting events වල
මැටීරියල් ඒවා තිබ්බොත් අර මං කිව්ව විදිහට ස්වභාවයෙන් හෝ ප්‍රමාණයෙන් නේචර් එකෙන් හරි amount එකෙන් හරි වැදගත් ඒවා මැටීරියල් ඒවා තිබ්බොත් ඒවා ඩිස්ක්ලෝස් කරන්න නෝට්ස් වල ඒවා ඩිස්ක්ලෝස් කරන්න නෝට්ස් වල ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල පේජ් එකේ ඩිස්ක්ලෝස් කරන්න නෝට්ස් වල ඩිස්ක්ලෝස් කරන්න හරි ඒක ඉම්මැටීරියල් නම් ඉම්මැටීරියල් නම් ඩිස්ක්ලෝස් කරලා වැඩක් නැහැ අතහැරලා දාන්න හරි පැහැදිලිද හිතන්න මේ ගින්නක් ඇති වෙලා රුපියල් 100ක රෙදි කෑල්ලක් පිච්චුණා කියලා ඔයාගේ ෆැක්ටරි එකේ ඕක වැදගත්ද ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල ඩිස්ක්ලෝස් කරන්න ඒ වගේ දෙයක් නම් ඕනේ නැහැ පැහැදිලිද ඒක ඉම්මැටීරියල් හැබැයි මේ ගින්න ඇති වෙලා ඔයාගේ රුපියල් මිලියන 5ක විතර ස්ටොක් එකක් විනාශ වුණා නම් ඒක මැටීරියල් ඒක අපි ඩිස්ක්ලෝස් කරන්න ඕනේ නෝට්ස් වල මෙන්න මෙදා මේකෙන් පස්සේ දවසක් තමයි රිපෝටින් පීරියඩ් එකෙන් පස්සේ දවසක් තමයි නමුත් ඔයා ඩිස්ක්ලෝස් කරන්න ඕනේ මෙන්න මෙදා ෆැක්ටරි එකේ ගින්නක් ඇති වුණා ඒ ගින්නෙන් මෙච්චර අපේ මැෂින්ස් මෙන්න මෙච්චරක් විනාශ වුණා කියලා ඔයා ඩිස්ක්ලෝස් කරන්න ඕනේ because it was material information right hari ඒක ඔයාගේ ස්ලයිඩ් එකේ නෑ මම අර අන්තිමට පැහැදිලි කරපු එක මැටීරියල් ඒවා ඩිස්ක්ලෝස් කරන්න නෝට්ස් වල ඉම්මැටීරියල් ඒවා ඩිස්ක්ලෝස් කරන්න අවශ්‍ය නැහැ කියන එක මෙතන නෑ හැබැයි පස්සේ තැනක තියෙයි වෙන ස්ලයිඩ් එකක තියෙයි මම ඕනාට වඩා ඉස්සරහට ගියා හරි දැන් අපිට තියෙනවා මෙන්න මේකට උදාහරණ ටිකක් තියෙනවා බලන්න මම ඒක ඔයාලට ඇඳලම පෙන්නන්න එතකොට ඔයාගේ ඔළුවට යනවා කණෙන් අහනවා වගේම ඇහෙනුත් පේනවනේ එතකොට නේ ඔන්න අපේ රිපෝටින් පීරියඩ් එකේ ස්ටාර්ටින් ඩේට් එක මෙන්න එන්ඩින් ඩේට් එක අපේ රිපෝටින් පීරියඩ් එකේ right මෙන්න board of directors ලා approve කරපු දිනය අපි හිතමු 6:30 කියලා right ඔන්නෝම තමයි වෙලා තියෙන්නේ ඔන්න පළවෙනි එක බලන්න settlement of a court case after the reporting period that confirms that the entity had a present obligation at the end of the reporting period දැන් මේ examples වල දවා හිතන්න දැන් මේ court order එක හම්බ වෙලා තියෙන්නේ මෙන්න මේ දවස් දෙක අතරතුර කියලා. මොකද මේ දවස් දෙක අතරතුර event එකක් නෙමෙයි නම් අපි ඕක ගැන ඩිස්කස් කරන්නේ නැහැ. හිතන්න මෙතෙන් පස්සේ දීපු court order එකක් නම් කොහොමත් මේ අවුරුද්දේ financial statements වලට එන්නේ නැහැ. නේද? adjust කරන්නෙත් නැහැ, disclose කරන්නත් බෑ, මොකුත් කරන්න බෑ. හරි? ඒකින්ද අපි හිතමු මේ court order එක ඇවිල්ලා තියෙන්නේ 2021 3:31 ඒ කියන්නේ reporting date එකෙන් පස්සේ board එක approve කරන්න කලින් කියලා. හරි. මොකක්ද ඕක කියන්නේ ආයවා කියව ගන්න. court order එකක් ආවලු after the reporting period and present obligation. ඔව් මොකක් හරි claim එකක්. ඒ කියන්නේ සේවකයෙක්ට හරි එක්ක සේවකයෙක් වන්දි ඉල්ලලා දාපු නඩුවකට හරි නැත්නම් ගනුදෙනුකරුවෙක් කස්ටමර් කෙනෙක් දාපු නඩුවකට හරි ව්‍යාපාරයේ විසින් වන්දියක් ගෙවිය යුතුයි කියලා court order එකක් ඇවිල්ලා. ව්‍යාපාරයට වගකීමක් තියෙනවා කියලා court order එකක් ඇවිල්ලා. හරිද? මෙන්න මෙදා උසාවිය කියනවා මෙන්න මේ ගනුදෙනුකරුට ඔයාගේ ව්‍යාපාරයෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන්න. හරි. දැන් එතකොට ඔක ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද? නන් ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද? හොඳට කල්පනා කරලා බලන්න.
adjusting events කිව්වේ මේ reporting dates එකට පැවති තත්ත්වයක් පිළිබඳ සාක්ෂි සපයන තුරු මේ සිදුවීම. non adjusting events කිව්වේ මෙන්න මේ reporting date එකෙන් පස්සේ සිදුවෙච්ච දෙයක් ගැන සාක්ෂි සපයන දෙයක්. මේ නඩු තීන්දුව ආවේ ඔයාගේ කවදා පැවති තත්ත්වයක් නිරූපණය කරලා. අනිවාර්යෙන්ම ඕක රිපෝටින් ඩේට් එකට කලින් නඩුවක්. මොකද අපි මේ ඉන්නේ ලංකාවේනේ. ලංකාවේ කවදාවත් මේ මාසෙ වෙච්ච දෙයකට නඩු තීන්දුවක් ලබන මාසෙ ඉන්නේ නැහැ. හරිද? පළවෙනි හීරින් එක යන්නම මං හිතන්නේ මාස ගණනක් යනවා. මාස 6කට වඩා යනවා. නේද? ඉතින් අනිවාර්යෙන් මේ කාල පරිච්ඡේදය අතරතුර තීන්දුව එන්නේ කලින් දාපු නඩුවකටද මේ රිපෝටින් ඩේට් එකට කලින්. සමහර වෙලාවට මේ රිපෝටින් පීරියඩ් එකටත් කලින් දාපු නඩුවකට තමයි මෙන්න මේ තීන්දුව එන්නේ. එතකොට ඇත්තටම කියනවා නම් රිපෝටින් ඩේට් එක වෙද්දි මේ නඩුවට පදනම් වෙච්ච සිදුවීම සිදු වෙලා ඉවරයි නේද? නඩුවක් දාලා ඉවරයි නේද? ඒ කියන්නේ මෙදා වෙද්දිත් ඔයාට ඒ වගකීම තිබිලා තියෙනවා නේද? මෙදා වෙද්දිත් වගකීම තිබිලා තියෙනවා. හැබැයි අනිවාර්යෙන් ඒ සුද්ධ සිංහලෙන්ම සුද්ධ වශයෙන්ම මේ වගකීම තියනවද කීයක්ද කියලා දැනගත්තේ අර උසාවි තීන්දුව ආපු දවසේ. මෙදා තමා දැනගත්තේ වගකීම තියනවද කීයක්ද කියලා. නමුත් මේ දවස් ටිකේ ඒ වගකීම තිබිලා තියෙනවා. මොකද මේ නඩුවට හේතු වෙච්ච කාරණාව සිදු වෙලා තියෙන්නේ රිපෝටින් ඩේට් එකට කලින්. පැහැදිලිද? එහෙනම් මේක ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්. හරි. ඊළඟට දැන් කාට හරි තර්ක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. හිතන්න මෙන්න මෙදා මොකක් හරි සිදුවීමක් වුණා. හරි. ඒ කියන්නේ 2021 4/5 ඔයාගේ කඩෙන් කවුරු හරි කෑම කාලා ගිහිල්ලා ඒක විස වෙලා මැරෙනවා. ඕකට නඩුවක් දාලා 2021 5/30 උසාවිය තීන්දුව කරනවා ලක්ෂ 5ක් ගෙවන්න කියලා. දැන් 2021 3/31 වෙද්දි වාට ලයිබිලිටි එකක් තියනවද? නෑ. එදා වෙද්දි ලයිබිලිටි එකක් නෑ. මොකද එදා වෙනකොට මේ මිනිස්සයා කෑම ගන්න ඇවිල්ලවත් නෑ. කවද්ද මිනිස්සයා එන්නේ 4 වෙනි මාසේ 5 මේ රිපෝටින් ඩේට් එකට පස්සේ. නේද? අන්න ඒ වගේ කේස් එකක් වුණොත් ඒ වගේ කේස් එකක් ලංකාවේ නම් වෙන්න බෑ. එහෙනම් කවුරු හරි දේශපාලනඥයෙක් කවුරු හරි ඇවිල්ලා කන්න ඕනේ. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ අමති කෙනෙක්ගේ මොකෙක් හරි ඇවිල්ලා කාලා ඇහුවොත් නම් අන්න නඩුව සග්ගාලා අහලා තීන්දුව දෙයි. නැත්තම් නෑ. හරි. එතකොට ළමයි මෙන්න මේ දිනය වෙද්දි රිපෝටින් ඩේට් එක වෙද්දි පැවති තත්ත්වයක් නෙමෙයි නේද මේකෙන් කිව්වේ. එහෙනම් අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේද ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්? නෑ. එහෙනම් මේක non adjusting event එකක්. හරි. අපිට කියන්න බෑ හැම වෙලේම කෝට් ඕඩර් එකකින් දෙන ඔබ්ලිගේෂන් එකක් මේ ක්ලේම් එකකට දෙන තීන්දුවක් හැම වෙලේම adjusting event එකක් කියලා කියන්න බෑ. හරිද? කේස් බයි කේස් එක බලන්න ඕනේ දීලා තියෙන තොරතුරුත් එක්ක. කවද්ද මේ සිද්ධිය වෙලා තියෙන්නේ? මේ නඩුවට පදනම් වෙච්ච සිද්ධිය වෙලා තියෙන්නේ කවද්ද කියන එක බලන්න ඕනේ. පැහැදිලිද? හරි. Number 2, bankruptcy of a customer that occurs after the reporting period usually confirms that the loss existed at the end of the reporting period on a trade receivable. Right. දැන් අපේ ගොඩක් වෙලාවට අපි තියන් ඉන්නවා ණය ගැතියෝ. ණය ගැතියෝ ඒ වගේම තොග stocks and receivables otherwise debtors. මේවා ඔක්කොම තියාගන්නේ අපේ ඔපරේෂන් සයිකල් එකේ රියලයිස් වෙන්න. ණය ගැතියෝ තව ටික දවසකින් සල්ලි එනවා. තොග විකිනිලා තව ටික දවසකින් සල්ලි එනවා. ඔයාගේ මේ ඔපරේෂන් සයිකල් එකේ ඕවා කන්ටිනියස්ලි රියලයිස් වෙවි යනවා. හරිද? ඉතින් ඒකේ රියලයිසේෂන් වැලියු එක ඔයාට හරි වැදගත්. දැන් හිතන්න මෙන්න මෙදා තියෙනවා ඔයාගේ ඩෙටර්ස්ලා 100,000 රුපියල් ලක්ෂයක් තියෙනවා. ස්ටොක් එක තියෙනවා 50,000. හරි. ණය ගැතියෝ ලක්ෂයයි ස්ටොක් එක තියෙනවා 50,000යි. ඇත්තටම මේ වගේ හරිම රියලයිසේෂන් වැලියු එක ඔයාලට දැනගන්න පුළුවන් කවද්ද ඕකට සල්ලි හම්බ වෙන දවසේ.
හිතන්න සල්ලි හම්බ වෙද්දි මේ ඩෙටර්ස් ලගෙන් 80000යි සල්ලි හම්බ වෙන්නේ 20000ක ණයගැතියෙක් බැන්ක්‍රප්ට් වෙලා නේද එහෙනම් මේකේ රියලයිසේෂන් වැලියු එක කීයද 80000 80000යි ඒක හරියටම දැනගත්තේ කවද්ද මේ රිපෝටින් ඩේට් එකෙන් පස්සේ නේද අන්න ඒ විදිහට අපි හරියටම මේකේ වටිනාකම නිශ්චය කරගත්තොත් මේ රිපෝටින් ඩේට් එකෙන් පස්සේ හරි හැබැයි මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා සයින් කරන්න කලින් මෙන්න මේ හරියටම වටිනාකම දැනගත්තොත් අන්න ඒ මත මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න තිබ්බොත් අපි ඒ ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න ඕනේ ඒක ඇඩ්ජස්ටිං ඉවෙන්ට් එක හරි දැන් බලන්න මෙන්න මේ උදාහරණය මේකේ තියෙන්නේ bankruptcy of a customer that occurs after the reporting period usually confirm ගොඩක් වෙලාවට අපි confirm කරනවා මේ loss එක exist වෙලා තිබ්බා at the end of reporting period මෙන්න මෙදා හිටපු ණයගැතියෙක් හරි අපි හිතමු රුපියල් 50000ක ණයගැතියෙක් ඔයාට ආරංචියක් එනවා 2021 4 වෙනි මාසෙ 30 ඔයාට ආරංචියක් හම්බ වෙනවා මේ මිනිස්සයා බංකොලොත් වෙලා මේ මනුස්සයා බංකොලොත් වෙලා කියලා. ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද නන් ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද? ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්. ඒකෙදි ඔයාට ඇත්තටම සාක්ෂියක් ආවා මෙන්න මේ 2021 3.31 ඔයාගේ ණයගැතියන්ගේ හරි වැලියු එක ගැන. නේද? වඩා නිවැරදි අගයක් ගැන තහවුරුවක් ආවා එදා. ඒ කියන්නේ මේ 50000ක ණයගැතියගෙන් සල්ලි ගන්න බෑ කියලා ඔයා කන්ෆර්ම් කරගත්තා එදා. මේ 2021 3.31 ඉන්න ණයගැතියන්ගෙන් 50000ක ණයගැතියෙක්ගෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ 50000ක ණයගැතියෙක්ගෙන් වටිනාකමක් නැහැ කියලා ඔයා එදා දැනගත්තා. ඒ කියන්නේ රිපෝටින් ඩේට් එකේ පැවති තත්ත්වයක් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් නේද? එහෙනම් ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්. Number 3. Sale of inventories at prices suggesting the need to reduce the figure in the statement of financial position to the net value actually realized. මේකත් ඒ වගේම කේස් එකක්. හිතන්න ඔයාගේ ස්ටොක් එක ඔයා 50000 කියලා ඉන්නවා. 2021 3.31 ස්ටොක් එක 50000 කියලා ඉන්නවා. ටික දවසකට පස්සේ ස්ටොක් එක විකිනෙනවා 45000 වලට. එතකොට ඔයාට ඒකෙන් ඉන්ඩිකේෂන් එකක් දෙනවා නේද මේ 2021 3.31 තිබ්බ ස්ටොක් එකේ correct net realizable value එක 45000 කියලා. accurate net realizable value එක 45000 කියලා ඔයාට ඉන්ඩිකේෂන් එකක් දෙනවා නේද එදාට. නේද? 45000 මේ ඒ කියන්නේ හරියටම මෙන්න මේ දිනයට ඔයාගේ ස්ටොක් එකේ 100% නිවැරදි සුද්ධ උපලබ්ධියගේ 45000යි කියලා ඔයාට මෙතෙන්දී මේ සිදුවීමෙන් ඔයාට කියනවා. ගලපන්න ඕනේද? ඔව්. ඇයි මේක එදා පැවති තත්ත්වය එදා ඔයාගේ රිපෝටින් ඩේට් එකේ තිබ්බ ස්ටොක් එකේ වටිනාකම පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් වුණේ. ගලපන්න ඕනේද? ඔව්. ඇඩ්ජස්ට් කරන්න ඕන. ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එක. හරිද? right ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් ඔලුවට දාගන්න මම මේ ප්‍රැක්ටිකල් සිනාරියෝ එකක් දෙන්නේ දැන් 2021 3.31 හිටපු ණයගැතියෙක් බොන්නවත් වුණා නම් අපි ඒක ඇඩ්ජස්ට් කරන්න ඕනේ හිතන්න මෙන්න මෙදා ණයගැතියෙක් බොන්නවත් වුණා බැන්ක්‍රප්ට් වුණා කවද්ද 2021 5.30 ණයගැතියෙක් බැන්ක්‍රප්ට් වුණා රුපියල් 20000ක ණයගැතියෙක්. හරිද? ඔය ණයගැතියට අපි සේල් එක කරලා තියෙන්නේ 2021 4/6 වෙනිදා. ඔක ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක්ද? නෑ ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක් නෙමෙයි. ඒකින්ද කොයිම වෙලාවකවත් කටපාඩම් කරන්න එපා. ඔයාගේ ඩෙටෝ කෙනෙක් බැන්ක්‍රප්ට් වුණොත් ඒක ඇඩ්ජස්ටින් ඉවෙන්ට් එකක් කියලා කටපාඩම් කරන්න එපා. බලන්න මේ කේස් එකෙත් ඔයාගේ ඩෙටෝ කෙනෙක් බැන්ක්‍රප්ට් වෙලා තියෙනවා. ඔයාගේ ණයගැතියෙක් බුන්වත් වෙලා තියෙනවා. හැබැයි මෙතෙන්දී
ඒක non adjusting event එකක්. ඇයි ඒ? බලන්න මේ ණයගැතියා බුන්වත් වුණා ඒක ඇත්ත. අපි කතා කරන පීරියඩ් එක ඇතුළතදී බුන්වත් උනේ. හරි. හැබැයි ඔය බුන්වත් වෙලා තියෙන්නේ 2021 3.31 හිටපු ණයගැතියෙක් නෙමෙයි. නේද? ඒ ණයගැතියාට ණයට බඩු ටික විකුණලා තියෙන්නේ ඒ ණයගැතියා අපිට ණයගැතියෙක් විදියට ලැබිලා තියෙන්නේ 2021 4.6. හරිද? එහෙනම් මේකෙන් කියන්නේ 2021 3.31ට පැවති තත්වයක් නෙමෙයි. ඒකින්ද අපි ඇඩ්ජස්ට් කරන්න යන්නේ නැත. ඒක non adjusting event එකක්. හරි? right. ඊළඟට මම මේ පැහැදිලි කරනවා වැඩි වගේ මට හිතෙන්නේ. ඕනාට වඩා ගැඹුරට යන්නත් හොඳ නැහැ. 4. The amount of profit sharing or bonus payment done if the entity had a present legal constructive obligation at the end of the reporting period. දැන් මෙහෙම හිතන්න. කම්පැනි එකේ employees union එකයි කම්පැනි එකේ management එකයි අතර කිවිසුමක් තියෙනවා. සෑම අවුරුද්දකම profit එකෙන් 3%ක profit එක ඔයාගේ target එක ඉක්මවා ගියොත් දැන් budget එකක් හදනවානේ budget එකෙන් අපි target එකක් දෙනවානේ profit එක මෙච්චරයි කියලා. අන්න ඒ target එක ඉක්මවා ගියොත් profit එකෙන් 10% bonus එකක් විදිහට employees ලට දෙන්න ඕන කියලා agreement එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ company එකයි employees union එකයි අතරේ. හරිද? එතකොට මෙන්න මේ දිනෙන් පස්සේ තමයි ඔයා profit එක හදලා ගන්නෙ. මේ දිනේ වෙනකන් ඔයා profit එක දන්නේ නැහැ. profit එක finalize කරන්නේ reporting period එකෙන් පස්සේ. එතකොට තමයි ඔයා දැනගන්නේ හරි අපේ target එක achieve. දැන් profit එකෙන් 10% bonus එකක් දෙන්න වෙනවා අපේ සේවකයින්ට. නේද? සමහරවිට bonus එක දෙනවා. ඕක adjusting event එකක්. ඔව් adjusting event එකක්. bonus එකක් ගෙවන්න ඕන කියලා දැනගත්තේ මෙදා වෙන්න පුළුවන්. සමහරවිට bonus එක ගෙවුවෙත් මෙදා වෙන්න පුළුවන්. හැබැයි ඔය bonus එක ගෙවන්න ඕන කියලා liability එක පැවතියේ මෙදා වෙද්දිත් ඔය liability එක තිබ්බ නේද? 2021 3.31 වෙද්දිත් ඔය bonus එක ගෙවීමේ liability එක තිබ්බා. අපිට එදා වෙද්දි අරක calculate කරගන්න බැරි වුණා. ගණනය කරගන්න බැරි වුණා. එච්චරයි උනේ. ගණනය කරලා finalize කරගත්තේ මෙදා. හැබැයි මෙදා වෙද්දි ඒ වගකීම තිබ්බා. ඇයි ඒ? මෙදාට කලින් දවසකදී employees union එකත් එක්ක agreement එකකට ඇවිල්ලා තියෙනවානේ. 10% දෙනවා කියලා. නේද? ඒක ආවේ මේ reporting date එකට කලින්නේ. නේද? අන්නේ report එකකින් අන්නේ agreement එක sign කරපු දවසේ ඉඳන් සෑම අවුරුද්දකම ඔයාට මේ වගකීම එනවා. ඒ කියන්නේ මේ reporting date එකෙත් ඔය වගකීම ඔයාට තිබිලා තියෙනවා. ඒකින්ද මේක adjust කරන්න ඕනේ. හරි? ඕක තමයි ඔය 4 වෙනි එකෙන් කියන්නේ. 4 වෙනි එකෙන් කියන එකට උදාහරණයක් තමයි මම කිව්වේ. Number 5. The discovery of fraud or errors that show that the financial statements are incorrect. මෙන්න මෙදාට හදපු financial statements වැරදි කියලා ඔයා තේරුම් ගත්තොත් මෙන්න මෙදා මොකක් හරි සිදුවීමක් වෙලා ඒකෙන් තේරුණොත් ඔයාට මෙන්න මේ හදපු financial statements වල ඇතුළත් තොරතුරු වැරදි කියලා ඒවත් අනිවාර්යෙන් adjust කරන්න ඕනේ. වැරදි තියාගන්න බෑනේ. අනිවාර්යෙන් adjust කරන්න ඕනේ. හරිද? right. හිතන්න දැන් ඒකට මම උදාහරණයක් කියන්නම්. හිතන්න මේ 2021 3.15 ඔයාගේ මැෂින් එකක් පුපුරලා විනාශ වෙලා තියෙනවා. හැබැයි ඒක කවුන්ට්ස් තියලා නැහැ. ඔන්න මේ පහුගිය දවසක අහු වෙනවා. හරිද? මේ රිපෝටින් ඩේට් එකට පැවති තත්වයක් නේද? මේ රිපෝටින් ඩේට් එක වෙද්දිත් ඔය මැෂින් එක පුපුරලානේ. නේද? ඉතින් ඒක කවුන්ට්ස් තියපු නැති එක වැරද්දක් නේ. අන්න ඒ වගේ ඒවා ඇඩ්ජස්ට් කරන්න ඕනේ. right. ඊළඟට non adjusting events වලට උදාහරණ තියෙනවා. පළවෙනි එක decline in market value of investments. මේ market investments වල market value එක ගොඩක් වෙලාවට ඔය financial investments වල market value එක මේ තියෙනවා මේ වෙනස් වෙනවා. හරිද? මේ තියෙනවා මේ වෙනස් වෙනවා. ඉතින්
දැන් ගොඩාක් දුරට අපි අද බලද්දී ඒකේ වැලියු එක අඩු වෙලා තිබ්බොත් අපි හිතමු අපි බැලුවා 2021 5:30 වෙද්දි මේකේ වැලියු එක බහැලා තියෙනවා. අපිට කවදාවත් කියන්න බෑ ඒක මේ 2021 3:31 වෙද්දිත් මේකේ වැලියු එක අඩු වෙලා තිබුණා කියලා. නේද? ඒක ගොඩක් දුරට මේ කලින් දවස් ටිකේ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. හරි? ඒකින්ද අපි යූෂුවලි ඔන්න ඔය වගේ ඉන්වෙස්ට්මන්ට්ස් වල අගය පල්ලෙහා වැටීම් ගන්නේ හරි තොරතුරක් දීලා නැත්නම් අපි යූෂුවලි ඒව ගන්නේ non adjusting event එකක් විදිහට. හැබැයි ඔයාලට මෙන්න මෙහෙම තොරතුරක් දීලා තිබ්බොත් හරි clear information එකක් දීලා තිබ්බොත් හරි clear information එකක් දීලා තිබ්බොත් මෙන්න මේ 2021 3.1 වෙච්ච දෙයක් හින්දා මේ ඉන්වෙස්ට්මන්ට් එකේ මිල පහත වැටුණා කියලා. අන්න එහෙනම් ඔයාලට කියන්න පුළුවන් ඔයාලට තර්ක කරන්න පුළුවන් 2021 3.31 වෙද්දිත් මේකේ අගය අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඇඩ්ජස්ට් කරන්න ඕනේ කියලා. හරි. ඒ වගේ කේසස් එනවා. මම ඒකයි කිව්වේ අපිට කොයිම වෙලාවකවත් හරියටම කියන්න බෑ. මේ ඉන්වෙස්ට්මන්ට් වල අගය අඩු වුණු එක non adjusting event එකක්. නේද? ඩෙටෝ කෙනෙක් බැන්ක්‍රප්ට් වෙන එක ඇඩ්ජස්ටිං ඉවෙන්ට් එකක් කියලා අපිට හැම වෙලෙම කියන්න බෑ. ඒකේ දීලා තියෙන කේස් එක අනුව ඒ කේස් එකේ ඉන්ෆර්මේෂන් එක අනුව ඒක අපි තීරණය කරන්න ඕනේ. හරි? හැබැයි යූෂුවලි අපි කියන්නේ ඒ කියන්නේ ගොඩක් අවස්ථාවලදී අපි කියන්නේ ඩෙටෝ කෙනෙක් බැන්ක්‍රප්ට් වුණොත් ඇඩ්ජස්ටිං. හැබැයි මෙදාට හිටපු ඩෙටෝ කෙනෙක් බැන්ක්‍රප්ට් වුණොත් ඇඩ්ජස්ටිං ඉවෙන්ට් එකක්. හරි? ඉන්වෙස්ට්මන්ට් එක අගය අඩු වුණොත් non adjusting කියලා. තේරෙනවනේ? හරි. යූෂුවලි එහෙම වුණාට සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. Number 2. Right. Announcement of a plan to discontinue part of the enterprise. මෙන්න මෙදායින් පස්සේ අපි තීරණයක් ගන්නවා මෙන්න මේ අපි කියන කාල පරිච්ඡේදය ඇතුළත ඔයාගේ ආයතනයේ එක කෑල්ලක් ඩිස්කන්ටිනියු කරනවා. ඒ කියන්නේ සේවය නවත්තනවා. එක කෑල්ලක් අයින් කරනවා, වහලා දානවා. හරි? ඒක හරි සරලයි non adjusting event එකක්. ඇයි මොකද අපේ reporting date එක වෙද්දී ඕක discontinue කළාද? නැහැ. reporting date එක වෙද්දී මේක හොඳට වැඩ කරනවා. හරි? මෙතෙන් පස්සේ discontinue කරේ. නේද? එහෙනම් ඕක මොකද්ද? non adjusting event එකක්. right. අපි පොඩි බ්‍රේක් එකකට යන් ඊට පස්සේ ආයි මේක පටන් ගමු.